ආයිබෝවන්. අදත් ඔබව iTree Education channel එකට සාදරයෙන් පිළිගන්නවා. අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ පද්ධති සංවර්ධන ජීවන ශක්තිය දෙවන කොටස සම්බන්ධයෙන්. මේක 11 වෙනි ශ්‍රේණියට අදාළ පාඩම. අපි මේකේ මුල් කොටස පහුගිය වීඩියෝ එකකින් ලබා දුන්නා. ඉතින් ඕගලන්ට පුළුවන් ඒ වීඩියෝ එක බලලා අපගේ මෙම පාඩමේ මුල් කොටස සම්බන්ධයෙන් අධ්‍යයනය කරන්න. අද අපි සාකච්ඡා කරනවා 11 වෙනි ශ්‍රේණියේ දෙවන පාඩම වෙන පද්ධති සංවර්ධන ජීවන චක්‍රයේ දෙවන කොටස සම්බන්ධයෙන්. අපි මුලින්ම පොඩ්ඩක් සලකා බලමු අපි පසුගිය පාඩමෙන් කතා කරපු ජීවන චක්‍රයේ පියවර 6 සම්බන්ධයෙන්. මම හිතනවා ඔයගලන්ට මේ පියවර 6 මතක ඇති කියලා. බලන්න අපි ටග්ගල මතක් කරමු මේ පියවර 6. පළවෙනි පියවර උනේ අවශ්‍යතා හඳුනා ගැනීම. Identification of requirements. දෙවනි පියවර උනේ විසඳුම සැලසුම් කිරීම. Designing the solution. තුන්වෙනි පියවර අපි කතා කරේ විසඳුම කේතකරණය කිරීම සම්බන්ධයෙන්. Coding of the solution. හතරවෙනි පියවර උනේ හරි වැරදි පරීක්ෂා කිරීම සහ නිදොස්කරණය. Testing and debugging කියන පියවර. පස්වෙනි පියවර වශයෙන් අපි කතා කරන්නේ පද්ධතිය පිහිටුවීම. Deployment of the system. අන්තිම පියවර වෙන්නේ පද්ධතිය නඩත්තු කිරීම. Maintenance of the system. ඉතින් අපි පහුගිය සතියේදී කතා කරා පහුගිය පාඩමේදී කතා කරා මේ පද්ධතියක් කියන්නේ මොකද්ද? පද්ධති වර්ග සම්බන්ධයෙන්. ඉතින් අද අපි කතා කරන්නේ මේ පියවර සම්බන්ධයෙන් විස්තරාත්මක අධ්‍යයනයක්. ඒ නිසා අපි බලමු මේ පියවර 6 එක එකක් අරගෙන මොනවද මේ පියවරවලදී කරන්නේ කොහොමද මේ කාර්යයන් කරගෙන යන්නේ කියලා. පළවෙනි පියවර මතකයිනේ අවශ්‍යතා හඳුනා ගැනීම. මේකෙදි මොකද කරන්නේ? අපි කරන්නේ මොකද්ද? විසඳීමට ඇති ගැටලුව නිවැරදිව හඳුනා ගැනීම සඳහා පවතින පද්ධති හෝ නව පද්ධතිය පිළිබඳව පූර්ණ විමසා බැලීමක් කරනවා. සමහරක් වෙලාවට අපිට කරන්න වෙන්නේ තියෙන පද්ධතියක් වැඩි දියුණු කරන්න. එහෙම වෙලාවකට අපි තියෙන පද්ධතියේ පවතින ගැටලු මොනවද කියලා හොයා බලන කටයුතු කරනවා. සමහරට මේ වෙනකොට පද්ධතියක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. අපිට අලුතෙන් පද්ධතියක් හදන්න සිද්ධ වෙනවා. එහෙම තමයි බලනවා මොකද්ද සැබෑවටම මේතන විසඳන ගැටලුව. මේ විසඳන දෙන ගැටලුව හඳුනාගෙන ඒ සඳහා නව පද්ධතියක් නිර්මාණය කරන්න අවශ්‍ය කරන කටයුතු අපි කරනවා. ඉතින් මෙන්න මේ කතාවේදී අපි කරන මූලික දෙයක් තියෙනවා. අවශ්‍යතා හඳුනා ගැනීමේදී අපි හැමෝම කළ යුතු මූලික දෙයක් තියෙනවා. ඒ තමයි මේ ගැටලුව සඳහා අවශ්‍ය කරන දත්ත එක්රැස් කිරීම. දත්ත මේ ගැටලුවට අදාළ වෙන දත්ත එක්රැස් කිරීම තමයි අපි මෙතනදී කරන්නේ. අපි කියනවා data gathering කියලා. දත්ත එක්රැස් කිරීම. ඉතින් දත්ත එක්රැස් කිරීම සඳහා අපි පාවිච්චි කරනවා මූලික ක්‍රමවේද පහ. හැමතිස්සෙම මේ මූලික ක්‍රමවේද පහෙන් එකක් හරි දෙකක් හරි කිහිපයක් හරි පාවිච්චි කරලා අපි අවශ්‍ය කරන දත්ත එක්රැස් කිරීම කරනවා. ඉතින් ගොඩක් වෙලාට මේ ක්‍රම පහෙන් ක්‍රම දෙක තුනක් අපිට පජන් සිද්ධ වෙයි. එක ක්‍රමයේ විතරක් පාවිච්චි කරලා අපිට දත්ත එක්රැස් කිරීමෙන් ප්‍රමාණවත් දත්ත ප්‍රමාණයක් එක්රැස් කරන්න පුළුවන් කමක් නැහැ. මුල්ම එක තමයි වාර්තා සහ ලිපිගොනු නිරීක්ෂණය කිරීම. Reports and document searching. ඉතින් ගොඩක් වෙලාට හැම ආයතනයකම විශේෂ ආකාරයේ වාර්තා රාශියක් තියෙනවා. ලිපිගොනු රාශියක් තියෙනවා. ඉතින් අපි කරන්නේ මොකද්ද? දත්ත එක්රැස් කරන්න අවශ්‍ය කරන මෙන්න මේ තොරතුරු ටික එක්රැස් කර ගන්නවා. උදාහරණයක් වශයෙන් ගත්තොත් පාසලක සිසුන්ගේ පැමිණීම සටහන් කරන නාම ලේඛනය. අපි කඩයක් ගැන සාප්පුවක් ගැන කතා කරලා බිලක් රිසිප්ට් එකක් අපිට මේවා තමයි මේ අපි දකින ලිපිගොනු සහ වාර්තා මේවා බලලා මේවා නිරීක්ෂණය කළා අපිට මේ ගැටලුවේ සැබෑ తত্ত্বය නැත්නම් විසඳන්න පුළුවන් විදිය හොයාගන්න පුළුවන්කම තියෙනවා. දෙවෙනි එක අපිට සම්මුඛ සාකච්ඡා ඉන්ටර්විව්. සමහරක් දේවල් සිද්ධ වෙන්නේ කොහොමද කියලා අපිට වාර්තා ලිපිගොනු බැලුවට දැනගන්න පුළුවන් කමක් නැහැ. ඒතර අපි කරන්නේ මොකද්ද? මේ හා සම්බන්ධ පුද්ගලයන් එක්ක සාකච්ඡා කරනවා. සම්මුඛ සාකච්ඡා ඉන්ටර්විව්. අපිට ෆේස් ටු ෆේස් මුහුණට මුහුණලා කරන සාකච්ඡාවක්. ඉතින් මෙතනදී අපිට අර ලිපිගොනු වාර්තා කියවනට වඩා වැඩි විස්තරයක් වඩාත් පහසුවෙන් සොයා ගන්න පුළුවන් වෙයි. නිවැරදි සම්මුඛ සාකච්ඡාවක් කිරීමෙන් අදාළ තොරතුරු ඉතාමත් පහසුවෙන් එක්ස්ප්‍රෙස් කරගන්න පුළුවන්කම තියෙනවා. එහෙමනම් අපි මුලින්ම උත්සාහ කරනවා වාර්තා බලන තොරතුරු එක්ස්ප්‍රෙස් කරගන්න. එතනින් ලබා ගන්න බැරි තොරතුරු ටික, බැරි විස්තර ටික, බැරි දත්ත ටික අපි සම්මුඛ සාකච්ඡා හරහා ලබා ගන්න උත්සාහ කරනවා. ඊළඟ පියවර මොන ප්‍රශ්නාවලි questionnaires. සමහරට සම්මුඛ සාකච්ඡා කිරීම කියන එක කරන්න කියහම ටිකක් වෙලාව ගත වෙනවා.
පුද්ගලයෝ 10 දෙනෙක් සම්මුඛ සාචර යොමු කරන්න ගියොත් අපිට වෙලාවල් 10ක් වෙන් කරනවා. ඒතර එකෙන් අපේ වෙලාවත් ගත වෙනවා. ඒ පුද්ගලයන්ගේ වෙලාවත් අපිට ගත වෙනවා. ඉතින් සාමාන්‍යයෙන් ටිකක් කාර්යබහුල කාර්යාලයක් ගැන හිතුවොත් මේ වගේ සම්මුඛ සාකච්ඡා කිරීම යම් මට්ටමකින් ගැටලු සහගතයි. ඒ නිසා අපි කරන්නේ මොකද්ද? ප්‍රශ්නාවලි යම්කිසි ප්‍රශ්න ටිකක් හදලා මේ පුද්ගලයන්ට අදාළ පුද්ගලයන්ට යොමු කරලා ඒ ප්‍රශ්න වලට උත්තර ලබා ගන්න. ඒත් අපිට පුළුවන් එකම වෙලාවේ පුද්ගලයෝ රාශියකකින් මේ විස්තර ලබා ගන්න. උදාහරණයක් වශයෙන් අපි කතා කරොත් අපිට ඕනේ ළමයින්ගේ දත් මැදීමේ චර්යාව ගැන ඉගෙන ගන්න. ඉතින් සාකච්ඡා කරලා මේක ලබා ගන්න අමාරුයි. අපිට ළමයි ගොඩක් දෙනෙක්ගෙන් බලන්න ඕනේ. මෙතනදී වඩා ලේසි අපිට ප්‍රශ්නාවලියක් දීලා, පුංචි ප්‍රශ්න ටිකක් දීලා ළමයන් අහන්න උදේට දත් මදිනවද? රැයට දත් මදිනවද? දත් බුරුසෝ පාචන මොන වගේ එකක්ද? මොනවද පාචන දත් බෙහෙත්? අපිට මේ වගේ දේවල් මේ ප්‍රශ්න වලට ඇතුළත් කරන්න පුළුවන්කම. ඉතින් සාමාන්‍යයෙන් ප්‍රශ්නාවලියද අපිට රහස්‍ය තොරතුරු පවා ලබා ගැනීමේ හැකියාව තියෙනවා. මොකද සම්මුඛ සාකච්ඡාවේදී මුහුණට මුහුණලා කරන නිසා සමහර තොරතුරු, සමහර දේවල් කියන්නේ නැහැ. නමුත් ප්‍රශ්නාවලියකදී පුද්ගලයා හඳුනා ගැනීම සිදු නොවන නිසා ඒ වගේ ප්‍රශ්න වලට අපිට උත්තර ගන්න පුළුවන්කමක් තියෙනවා. හතරවෙනි එක නිරීක්ෂණය. සමහර දේවල් අපිට වාර්තා ලිපිගුණ බලලා ඉගෙන ගන්න පුළුවන් කමක් නැහැ. සම්මුඛ සාකච්ඡාවකින් ඉගෙන ගන්න පුළුවන් කමකුත් නැහැ. ප්‍රශ්නාවලියක් කරලා ඉගෙන ගන්න පුළුවන් කමකුත් නැහැ. සරල උදාහරණයක් ගන්නකො අපි කෙනෙක්ගෙන් අහනවා ඔබ දත් මදින්නේ කොහොමද කියලා. ළමයෙක් ගන්න දත් මදින්නේ කොහොමද? කොහොම කියයිද? එයාගේ මම ආ ගාලා මදිනවා, මම ඊ ගාලා මදිනවා, මම ඕ ගාලා මදිනවා. ඉතින් අපිට දැනගන්න පුළුවන්ද කොහොමද දත් මදින්නේ කියලා? දැනගන්න බෑ. ඉතින් අපිට පුළුවන් යම් කිසි ආකාරයකින් දත් මදින එක නිරීක්ෂණය කරන්න. හිතන්නකෝ අපි හදන අලුත් දත් බුරුසුවක්. ඔයගොල්ලෝ දන්නවා දැන් විවිධාකාර දත් බුරුසු තියෙනවානේ. නැමි 2 ඒවා, නැමි 3 ඒවා. ඉතින් අපි නැමි ගොඩක දත් බුරුසුවක් හදලා බලනවා කොහොමද මේක ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් අපිට පුළුවන් මේක දත් මදින්න දීලා දත් මදිනකොට වෙන්නේ කොහොමද කියලා බලන්න පුළුවන්. නැත්තම් හිතන්නකෝ ATM යන්ත්‍රයක් පාවිච්චි කිරීමේදී මිනිස්සුගේ හැඟීම් දැනීම අපිට දැනගන්න ඕනේ. කටින් අහලා දැනගන්න පුළුවන් සම්මුඛ සාකච්ඡාවකින් දැනගන්න අපහසුයි. ප්‍රශ්නාවලියකින් දැනගන්න අපහසුයි. නමුත් අපිට පුළුවන් එක එක පුද්ගලයා ATM යන්ත්‍රය පාවිච්චි කරන විදිය පැත්තකින් ඉඳන් නිරීක්ෂණය කරන්න. ඉතින් අපි නිරීක්ෂණය කරොත් අපිට දැනගත්ත හැකි මේ පුද්ගලයා ATM යන්ත්‍රය පාවිච්චි කිරීමේදී අපහසුතාවයටපත් වෙනවද? මේක පහසුවෙන් පාවිච්චි කරනවද? එයා සන්තෝෂද? එයා මේ සඳහා දක්වන ප්‍රතිචාරය අපිට නිරීක්ෂණ දැනගන්න පුළුවන්කම තියෙනවා. අන්තිම එක පස්වෙනි එක අපි කියනවා මූලාදර්ශ කියලා. මූලාදර්ශය කියලා කියන්නේ ක්‍රියාත්මක කරන පුංචි වැඩසටහනක් දීලා බලනවා මේ වැඩසටහන යා ක්‍රියාත්මක කරන්නේ කොහොමද කියලා. ඉතින් මෙන්න මේ ක්‍රම පහ පාවිච්චි කරලා අපි ගැටලුව සඳහා අවශ්‍ය කරන දත්ත එක්රැස් කිරීම කරනවා. එහෙනම් දත්ත එක්රැස් කිරීමේ මූලික ක්‍රම පහක් අපි පාවිච්චි කරනවා. වාර්තා සහ ලිපිගුණ නිරීක්ෂණය, reports and document searching, සම්මුඛ සාකච්ඡා, interviewing, ප්‍රශ්නාවලි, questionnaires, නිරීක්ෂණය, observation, මූලාදර්ශ, prototyping. ඉතින් මෙතනදී මේ පහෙන් එකක් හරි කිහිපයක් හරි අවශ්‍යතාවය මත යොදා ගන්න පුළුවන්. සමහරට ඔක්කොම වෙන්නත් පුළුවන්. ගොඩක් වෙලාවට මේකෙන් දෙකක් තුනක් වගේ අපි පාවිච්චි කරනවා අවශ්‍ය කරන දත්ත එක්රැස් කිරීම සඳහා. සක්්‍යතා අධ්‍යයනය. ඉතින් මේ කොටස ඔයගොල්ලෝ නිර්දේශ සටහන් කරලා නැහැ. නමුත් මම පොඩ්ඩක් දෙනවා. ගොඩක් වෙලාවට අපි ව්‍යාපෘතියක් කරද්දී ඒ ව්‍යාපෘතියේ සක්්‍යතාවය ගැන සොයා බලනවා. මෙතනදී සාමාන්‍ය සක්්‍යතාවය සොයා බැලීමේදී මූලික ක්ෂේත්‍ර තුනක් කරා තමයි සක්්‍යතාවය සොයා බලන්නේ. අයි බලනවා මුලින්ම තාක්ෂණික සක්්‍යතාවය. ටෙක්නිකල් ෆීසිබිලිටි. අවශ්‍ය කරන තාක්ෂණික දැනුම පුද්ගලයෝ මෙවලම් අපිට තියනවාද කියලා අපි සොයා බලනවා. ඊළඟට බලනවා ආර්ථික සක්්‍යතාවය. මේක කරන්න අවශ්‍ය තරම් මුදල් අපිට තියනවාද? මේක කරාම අපිට ප්‍රතිලාභයක් ලැබෙනවද? මේක අපි බලනවා වියදම් කොහොමද ආදායම කොහොමද කියන කතාව. ආර්ථික සක්්‍යතාවය. මේක කිලීමෙන් අපිට මූල්‍යමය වටිනාකමක් ලැබෙනවද කියලා. තුන්වෙනි අපි කියනවා ප්‍රායෝගික සක්්‍යතාවය. අපි මේ කරන ව්‍යාපෘතිය පාවිච්චි කරන්න පුළුවන් දැක්තෙන්න. අපි හදන ව්‍යාපෘතිය පාවිච්චි කරගන්න පුළුවන්. අපි කියනවා තාක්ෂණික සක්්‍යතාවය, ආර්ථික සක්්‍යතාවය සහ ප්‍රායෝගික සක්්‍යතාවය සම්බන්ධයෙන් යම් ආකාරයක සොයා බැලීමක් කරනවා. ඉතින් සාමාන්‍ය විෂය නිර්දේශයේදී මේ ගැන වැඩි කතා කරන්නේ නැහැ. ඒ නිසා මේක ඔබ පැත්තකින් සටහන් කරලා තියාගන්න ඔබගේ දැනුමට. ඔබ උසස් අධ්‍යාපනයට යොමු වුණොත් මේ ගැන වැඩිපුර ඉගෙන ගන්න අවස්ථාව ලැබෙනවා.
විසඳුම සැලසුම් කිරීම. අපේ දෙවනි පියවර. මේක තමයි අපි දැන් ගැටලුව හඳුනාගත්තා. මේ ගැටලුව විසඳන්න අවශ්‍ය කරන මූලික සැලසුමක් කරනවා. ඉතින් මේ මූලික සැලසුමේදී අපි කරන යම් කාර්ය ටිකක් තියෙනවා. මෙන්න මේ කාර්යයන් ටික අපි කරනවා. විසඳුම සැලසුම් කරදී. මුලින්ම බලනවා මෘදුකාංග සහ මෘදුකාංග නිර්මිතිය හඳුනා ගැනීම. අපිට මොන වගේ පරිගණක මෘදුකාංග අවශ්‍ය කරනවද? මේවායේ නිර්මිතිය කොහොමද? ඊළඟට බලනවා පරිශීලක අතුරු මුහුණක්. මේක පාවිච්චි කරන අයට මොන වගේ අතුරු මුහුණක් අපි ලබා දෙනවද? පුංචි උදාහරණයක් ගත්තොත් අපි හදන්නේ පුංචි ළමයි සදා වැඩසටහනක්. අපි කියලා උත්සාහ කරනවා ටිකක් ලොකු අකුරු දාන්න, ලස්සන පාට දාන්න. පුංචි මයට නම් හඬත් එක්ක ලොකු රූප දාන්න. ඉතින් මෙතනදී පරිශීලකයාට මේ දෙන අතුරු මුහුණත, එයා දකින අතුරු මුහුණ, දකින යූසර් ඉන්ටර්ෆේස් එක කොහොමද කියන එක බලනවා. ඉතින් අපි මෙතනදී පුංචි අයට නම් ඔයාලා දන්නවා ටිකක් ලොකු අකුරු, ටිකක් ලස්සන අකුරු, ලස්සන රූප, වර්ණවත් රූප අය පාවිච්චි ගන්නවා. ඉතින් මෙන්න මේ වගේ දේවල් අපි සැලසුම් කිරීම කරන්නේ මේ විසඳුම සම්බන්ධයෙන් සැලසුම සකස් කිරීමේදී. තුන්වෙනි කාරණා අපි කියන ප්‍රධාන දෘඩාංග පදතා ඒවායේ සංඝටක හඳුනා ගැනීම. අපිට මොන වගේ පරිගණක දේවල් ඕන කරනවද? දෘඩාංග කොටස් ඕන කරනවද? ඒවායේ මොනවද තියෙන කොටස් කියලා අපි බලමු. එක් උපපද්ධති වල පරායත්ත බව හඳුනා ගැනීම. ඔයගොල්ලන්ට මතකයි පළවෙනි කොටසින් කතා කරා පද්ධතියක් හැදෙන්නේ උපපද්ධති කීපයක් එකතු වෙලා වෙන්න පුළුවන්. එහෙනම් මේ එක එක උපපද්ධති තනි තනිව ක්‍රියාත්මක වෙනවද? මේවා අතර එකිනෙක සම්බන්ධයක් තියෙනවද? සමහර අවස්ථාවලදී අපිට සමහර උපපද්ධති තනියම ක්‍රියාත්මක කරන්න සිද්ධ වෙනවා. ඒක තනියම ක්‍රියාත්මක කරන්න පුළුවන්ද? ඒක තව එකක් මත යැපෙනවද? මෙන්න මේ කාරණා සම්බන්ධයෙන් අපි විසඳුම් සැලසුම් කිරීමේදී සොයා බලනවා. ඊළඟ කාරණේ අය බලනවා පද්ධතිය ක්‍රියාත්මක කරන උචිත දෘඩාංග සහ මෘදුකාංග. මේක රන් වෙන්න මොනවද ඕනේ? වර්තමානයේ අපි කතා කරොත් අපිට Windows 10 තියෙනවද? නේ? අපේ පරිගණකයේ මොන වගේද? පරිගණකයේ මතකයේ කොච්චරද? i5 කියන පරිගණකයක්ද? i7 පරිගණකයක්ද? මෙමරි එක 2GB තියෙනවද? මෙන්න මේ වගේ අපි සලකා බලනවා මේ පද්ධතිය ක්‍රියාත්මක වෙන්න අවශ්‍ය කරන උචිත දෘඩාංග මොනවද? මෘදුකාංග මොනවද කියන දේවල්. ඊළඟට බලනවා යටිතල ව්‍යුහය. මේකට අවශ්‍ය කරන යටිතල පහසුකම් නේ කාර්යාලය ඉඩකඩ වෙන්න පුළුවන්, විදුලි බලය වෙන්න පුළුවන්. මෙන්න මේ වගේ යටිතල පහසුකම් කොහොමද තියෙන්නේ කියන එක අපි සොයා බලනවා. එහෙනම් විසඳුම් සැලසුමේදී අයි මෙන්න මේ දේවල් සම්බන්ධයෙන් සැලසුම් කරලා බලනවා. අවසානයේ බලනවා පරීක්ෂණ සැලසුම්. අපි මේ හදන විසඳුම අපි කොහොමද පරීක්ෂාවට ලක් කරන්නේ? අපි පරීක්ෂණ සැලසුම් සකස් කරන්නේ මේ දෙවන පියවර තුලදීමයි. එහෙනම් මෙන්න මේ ටික අපි කරනවා විසඳුම සැලසුම් කිරීමේදී. තුන්වෙනි පියවර විසඳුම කේතකරණය කිරීම. මේකද මොකද කරන්නේ? අපි කරන්නේ මොකද්ද? කිසියම් ආකාරයක සුදුසු පරිගණක භාෂාවක් හරි භාෂාවන් කිහිපයක් හරි පාවිච්චි කරලා අපි හදපු සැලසුමට අදාළ කරන පරිගණක වැඩසටහන් සංවර්ධනය කිරීම කරනවා. මෙන්න මේක තමයි කම්පියුටර් ප්‍රෝග්‍රෑමර් කියන පුද්ගලයා පරිගණක ක්‍රමලේඛන ශිල්පියා කරන කාර්යය. ඔකට මතකයිනේ ලෝකයේ පළවෙනි පරිගණක ක්‍රමලේඛන ශිල්පිනිය කවුද? ඔය තමයි ඇඩා ඔගස්ටා ලව්ලේස් කියන කාන්තාව. ඉතින් අහිමිදක මොකද්ද? යම් කිසි ආකාරයක සුදුසු පරිගණක භාෂාවක් යොදාගෙන අපේ පරිගණක වැඩසටහන් සංවර්ධනය කිරීම සිද්ධ කරනවා. ඔයගොල්ලෝ 11 වෙනි ශ්‍රේණියේ පළවෙනි පරිගණක ගත්තේ පැස්කල් පරිගණක භාෂාව. ඉතින් පැස්කල් පරිගණක භාෂාව පාවිච්චිලා අපි කේත ලියනවා, කෝඩ්ස් ලියනවා. ඉතින් මේ වගේ අපිට අවශ්‍ය කරන කේත ලියන්න භාෂා රාශියක් තියෙනවා. ඉතින් සුදුසු භාෂාවක් පාවිච්චි කරලා අපි අපේ පරිගණක වැඩසටහන් සංවර්ධනය කරනවා. සමහර අවස්ථාවලදී එක භාෂාව ප්‍රමාණවත් නොවුනොත් අයි භාෂා දෙකක් හෝ කීපයක් හෝ පාවිච්චි කරන අවස්ථාත් අපිට දැක ගන්න පුළුවන්. හොඳයි. හතරවෙනි පියවර. අපි දැන් අවශ්‍යතාවය හඳුනාගත්තා, සැලසුම සකස් කරා, කේත ලිව්වා. අපි දැන් මේ සකස් කරපු වැඩසටහන් නිවැරදිව ක්‍රියාත්මක වෙනවද කියලා පරීක්ෂා කරලා බලනවා. අහිමියට කියනවා හරි වැරදි පරීක්ෂා කිරීම සහ නිදොස්කරණය කියලා. අහිමියට ඉංග්‍රීසියෙන් කියන්නේ ටෙස්ටිං ඇන්ඩ් ඩිබගින් කියලා. ටෙස්ට් කරනවා, හරි වැරදි පරීක්ෂා කරනවා. ඩිබගින් කියලා කියන්නේ අපි කියනවා නිදොස්කරණය කියලා, වැරදි නිවැරදි කිරීම. සාමාන්‍යයෙන් පරිගණක භාෂාවලදී පරිගණක කතාවේදී අපි කතා කරනවා බග් කියලා කියන්නේ දෝෂ වලට. බග්ස් කියලා කියන්නේ දෝෂ වලට. ඩිබග් කරනවා කියන්නේ මේ දෝෂ නිවැරදි කිරීම. ඉතින් මේක අතීතින් ආව වචන දෙකක්. බග් and ඩිබග් කියලා කියනවා. බග්ස් කියන්නේ errors, දෝෂ. ඩිබග් කියන්නේ
නිවැරදි කිරීම නැත්නම් නිදොස්කරණය කියන එක. ඉතින් ටෙස්ටිං වලට ගියොත් පරිගණක දෝෂ සොයන්න මේවා නිවැරදි කරන්න විවිධාකාරයේ ක්‍රමවේද තියෙනවා. එකක් අපි කියනවා කාල මංජුසා පරීක්ෂාව black box testing. අන්තික අපි කියනවා ශ්වේත මංජුසා පරීක්ෂාව white box testing. කළු පෙට්ටි පරීක්ෂාවයි සුදු පෙට්ටි පරීක්ෂාවයි. තව ක්‍රම තියෙනවා. එකක් අපි කියනවා ඇල්ෆා පරීක්ෂාව අන්තික අපි කියනවා බීටා පරීක්ෂාව. ඉතින් විවිධ අවශ්‍යතා සඳහා අපි මේ විවිධාකාරයේ පරිශීලන කිරීම කරනවා. සමහරට කාල මංජුසා පරීක්ෂාව කරනවා, සමහරට ශ්වේත මංජුසා පරීක්ෂාව කරනවා, සමහරට ඇල්ෆා පරීක්ෂාව කරනවා, සමහරට බීටා පරීක්ෂාව. නමුත් ඉතින් සාමාන්‍ය විශ්වවිද්‍යාලය තුල මේවා ගැන ගොඩක් කතා කරන්නේ නැහැ. ඒ නිසා අපි ඒ ගැන වැඩි හදන්න අපි කතා කරන්නේ පියවර 4කින් යුක්ත පරිගණක වැඩසටහන සකස් කිරීමේ ක්‍රමවේදයක් සම්බන්ධයෙන්. පළවෙනි පියවර. අයි මුලින්ම කරන්නේ මොකද්ද? අපි කියනවා ඒකක පරීක්ෂාව. සාමාන්‍යයෙන් වැඩසටහන සකස් වෙන්නේ පුංචි ඒකක වශයෙන්. අපි කියනවා මොඩියුල්ස් කියලා. මොඩියුල වශයෙන්. අපි කරන්නේ මොකද්ද? මේ ඒකක මේ මොඩියුල වෙන පරීක්ෂා කරනවා. අපි හදපු මොඩියුල වෙනම පරීක්ෂා කරලා බලනවා මේවා වෙනම නිවැරදිව ක්‍රියාත්මක වෙනවද කියලා. දෙවනියට අපි කරන්නේ මොකද්ද? මේ හදපු පුංචි කොටස් ටික එකතු කරලා බලනවා. මේවා එකතු කරාම නිවැරදිව ක්‍රියාත්මක වෙනවා. අපි මේකට කියනවා ඒකාබද්ධ පරීක්ෂාව කියලා. සමහරට මේකට කියනවා සමස්ත පරීක්ෂාව කියලා. මුලින්ම අපි කරන්නේ ඒකක පරීක්ෂාව යුනිට් ටෙස්ටිං. ඊළඟට අපි කරන්නේ ඒකාබද්ධ පරීක්ෂාව නැත්නම් සමස්ත පරීක්ෂාව ඉන්ටිග්‍රේෂන් ටෙස්ටිං. සමහරට කොටස් වෙනම හොඳින් ක්‍රියාත්මක වුණාට එකතු කරාම ක්‍රියාත්මක නොවෙන්න පුළුවන්. වෙන ආකාරයක අඩුපාඩුවක් වැරද්දක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා අපි කරන්නේ මොකද්ද? කොටස් වෙනම බලලා පස්සෙම එකතු කරලා බලනවා නිවැරදිව ක්‍රියාත්මක වෙනවද කියලා. තුන්වෙනි අපි කියනවා පද්ධති පරීක්ෂාව. අපි දැන් මේ කොටස් ඔක්කොම එකතු කරලා සමස්ත පද්ධතියම අපිට අවශ්‍ය කරන ආකාරයෙන් ක්‍රියාත්මක වෙනවද කියලා චෙක් කරලා බලනවා. සමහරට තනි කොටස් වැඩ කරනවා. දෙකක් තුනක් එකතු කරාම වැඩ කරනවා. නමුත් ඔක්කොම එකතු වුණාම වැඩ නොකරන්න පුළුවන්. අන්න ඒක නිසා අපි කරන්නේ මොකද්ද? මේ ඔක්කොම එකතු කරලා සමස්තය නැත්නම් මුළු පද්ධතියම පරීක්ෂා කරලා බලනවා මේක නිවැරදිව පරීක්ෂා කරාම ක්‍රියාත්මක වෙනවද කියලා. අන්තිම එක අපි කියනවා ප්‍රතිග්‍රහණ පරීක්ෂාව. ප්‍රතිග්‍රහණ පරීක්ෂාව. මේක සාමාන්‍යයෙන් කරන්නේ මේ පද්ධතිය පාවිච්චි කරන පරිශීලකයෝ. අපි පරිශීලකයට දීලා බලනවා ඒගොල්ලන්ට මේක පාවිච්චි කරන්න පුළුවන් තත්ත්වයකද? ඒගොල්ලෝ මේකට සතුටුදායකද? ඒකට අපි කියනවා ප්‍රතිග්‍රහණ. මේ පද්ධතිය කොහොමද පරිශීලකයෝ ප්‍රතිග්‍රහණය කරන්නේ? එහෙනම් අපි කරනවා මුලින්ම ඒකක පරීක්ෂාව යුනිට් ටෙස්ටිං, දෙවනියට ඒකාබද්ධ පරීක්ෂාව හෝ සමස්ත පරීක්ෂාව ඉන්ටිග්‍රේෂන් ටෙස්ටිං, තුන්වෙනුව පද්ධති පරීක්ෂාව සිස්ටම් ටෙස්ටිං, හතරවෙනුව ප්‍රතිග්‍රහණ පරීක්ෂාව ඇක්සෙප්ටන්ස් ටෙස්ටිං. මතකයිනේ පරීක්ෂණ ක්‍රම 4 ඒකක පරීක්ෂාව යුනිට් ටෙස්ටිං, ඒකාබද්ධ පරීක්ෂාව ඉන්ටිග්‍රේෂන් ටෙස්ටිං, පද්ධති පරීක්ෂාව සිස්ටම් ටෙස්ටිං, ප්‍රතිග්‍රහණ පරීක්ෂාව ඇක්සෙප්ටන්ස් ටෙස්ටිං. මේක නම් මේ පිළිවෙලටම කරන්න ඕනේ. දැන් දත්ත එක්රැස් කිරීමේ පිළිවෙලක් නෑ. පහෙන් එකක් හරි කීපයක් පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි පද්ධතිය පරීක්ෂා කිරීමේදී නිදොස්කරණයේදී අනිවාර්යයෙන් මේ පිළිවෙලට යනුනේ මුලින්ම ඒකක පරීක්ෂාව යුනිට් ටෙස්ටිං, දෙවනියට ඒකාබද්ධ පරීක්ෂාව ඉන්ටිග්‍රේෂන් ටෙස්ටිං, තුන්වෙනුවට පද්ධති පරීක්ෂාව සිස්ටම් ටෙස්ටිං, හතරවෙනුවට ප්‍රතිග්‍රහණ පරීක්ෂාව ඇක්සෙප්ටන්ස් ටෙස්ටිං. දැන් අපි පද්ධතිය පරීක්ෂා කරා. දැන් පද්ධතිය හොඳින් ක්‍රියාත්මක වෙනවා. දැන් අපි කරන්නේ මේ පද්ධතිය ක්‍රියාත්මක කරන පටන් ගන්නවා. පද්ධතිය ක්‍රියාත්මක කිරීම සඳහා මූලික ක්‍රමවේද 4ක් පාවිච්චි කරනවා. දැන් අපේ පද්ධතිය අපි නිර්මාණය කළා තියෙන්නේ, අපි පරීක්ෂා කළා තියෙන්නේ. දැන් නිවැරදිව ක්‍රියාත්මක වෙනවා. ඒක දෙනවා පාවිච්චි කරන්න පරිශීලකයන් සඳහා මේ කරන ක්‍රම 4ක් අපි කතා කරනවා. ක්‍රම 4ක් තියෙනවා. ඉතින් සුදුසු එකක් අපිට තෝරගන්න පුළුවන්. මේ පද්ධතිය ක්‍රියාත්මක කිරීමේදී මේ 4න් සුදුසු එකක් අපි තෝර ගන්නවා. පළවෙනි එක අපි කියනවා ඍජු පිහිටුවීම කියලා. direct deployment. දෙවෙනිට අපි කියනවා පියවර හෝ අධියර පිහිටුවීම කියලා. phase නැත්නම් stage development කියලා කියනවා. තුන්වෙනි එක අපි කියනවා නියම පිහිටුවීම pilot deployment කියලා. හතරවෙනි අපි කියනවා සමාන්තර පිහිටුවීම parallel deployment කියලා. එහෙනම් පද්ධතිය පිහිටුවීම ක්‍රම 4යි. ඍජු පිහිටුවීම direct deployment, පියවර හෝ අධීර පිහිටුවීම phase හෝ stage development, නියම පිහිටුවීම pilot deployment, සමාන්තර පිහිටුවීම parallel deployment.
අපි මේක එකක් ගැන පොඩ්ඩක් බලමු. මේකෙදි කරන්නේ මොකද්ද? ඍජු පිහිටුවීම. පැරණි පද්ධතිය සම්පූර්ණයෙන් එකපාර නවත්තලා අලුත් එක පටන් ගන්නවා. ඉතින් එතනින් පස්සේ පරණ එක නෑ, තියෙන අලුත් එක විතරයි. සමහර පද්ධතිවලදී මේක වඩා සාර්ථකයි. ඉතින් මේක යම් යම් වාසි තියෙනවා. සරල වාසිය තමයි කෙලින්ම අපි අලුත් පද්ධතිය පාවිච්චි කරනවා අපිට අවශ්‍ය සම්පත් ප්‍රමාණය අඩුයි. නව පද්ධතිය ඉක්මනින් ක්‍රියාත්මක වෙනවා. මේකේ අවාසියකුත් තියෙනවා. ඒ අවාසිය තමයි යම්කිසි ආකාරයකින් නව පද්ධතිය අසාර්ථක වුණොත්, නව පද්ධතිය සුදුසු නොවුනොත් අපිට පරණ පද්ධතිය ගැන ටිකක් කරදර වෙනවා. හැබැයි සමහර පද්ධතිවලදී අපිට මේක පාවිච්චි කරගන්න සිදුන. උදාහරණයක් වශයෙන් ගත්තොත් රෝගීන්ගේ හෘද ස්පන්දන පාලන පද්ධතියක්, මිසයිල් හසුරීම පද්ධතියක් වගේ පද්ධති ගැන කතා කරොත් අපිට මේවා තමයි පාවිච්චි කරන්න සිද්ධ වෙන්නේ. මෙතනදී පැරණි පද්ධතිය එකපාර නවත්තුවා අලුත් පද්ධතිය පාවිච්චියට ගත්තා. දෙවනි ක්‍රමය පියවර පිහිටීම. මේ දෙක මොකද්ද? තෝරගත්ත කොටස් ක්‍රමානුකූලව පැරණි පද්ධතිය නවත්ත අලුත් පද්ධතිය පටන් ගන්නවා. අපි පැරණි පද්ධතිය කොටස් වලට බෙදාගෙන අණු ඒකක වලට කොටස් වලට අණු කොටස් වලට ඒකට බෙදාගෙන ඒකකයේ අපි ක්‍රමානුකූලව වරකට එක බැගින් හඳුනනවා. ඉතින් මේක අර මුලින් කියපු රුජිරටියක් වාසිදායක තත්ත්වයක් තියෙනවා. මොකද අපි එකපාර මුළු පද්ධතිය වෙනස් කරන්නේ හඳුනගත්ත කොටස් වෙන වෙනම පාවිච්චි කරනවා. අපි ගත්තොත් ගණිතන සැකසුම් පද්ධතියක්. නේ සුපර් මාකට් එකක් වයිදන එක එක කොටස් අපි බිලින් සිස්ටම් එක ඉස්සලා පටන් ගන්නවා. ස්ටෝර්ස් වල කටයුතු වෙනම පටන් ගන්නවා. මේවා අපි ක්‍රමානුකූලව හදනවා. අපිට යම් කිසි කාලයක් තියෙනවා මේ පද්ධතියට හුරු වෙන්න. නියම පිළිපැදීම. මේක වඩාත් සාර්ථක එකක්. අපි කරන්නේ මොකද්ද? හඳුනාගත් ඒකක පියවර වශයෙන් පද්ධතියට පාවිච්චි දෙනවා. මෙතනදී අපි අර පරණ එකයි අලුත් එකයි ඒ තෝරගත්ත කොටස කාලයක් දෙක මේකට පාවිච්චි කරනවා. ඉතින් වැඩි සම්පත් ප්‍රමාණයක් අවශ්‍ය කරනවා. ටිකක් වැඩිපුර කාලය ගත වෙනවා. මේක ටිකක් විශ්වාසදායකයි. එතකොට මෙතන පේනවා යම්කිසි කාලයක් පැරණි පද්ධතියයි නව පද්ධතියයි දෙකම එක වෙලාවේ පාවිච්චි කරනවා. හැබැයි මේකෙදි පියවර වශයෙන් තමයි යන්නේ. ඒක වශයෙන් කඩලා පියවර වශයෙන් මේක කෑලි කෑලි හඳුන්වා දිදී හඳුදී අලුත් එකේ කෑල්ලයි පරක පාවිච්චි කරන පොඩි කාලයක්. අලුත් එක හොඳ නම් පරණ එක අලුත් එක පටන් ගත්තා. දෙවෙනි කොටස. පටන් ගත්තා පරණ එක අලුත් එක දෙකම එකට පාවිච්චි කරන්න. පරණ එක නවත්තුවා අලුත් එක පටන් ගත්තා. ඉතින් සමහර පද්ධතිවලදී අපිට මේක පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා. තොග පාලනයක්. විශේෂයෙන් අපි ගත්තොත් ලංකාව වගේ රටක අපිට ඕනේ යම්කිසි පද්ධතියක් රටටම හඳුන්වා දෙන්න. අපි කියමු රියදුරු බලපත් නිකුත් කිරීම කියලා. අපි ගන්න මොකද්ද? අපේ ලංකාවේ පළාතෙන් පළාතට හඳුන්වා දිනනවා. ඒක ක්‍රමානුකූලව ක්‍රමිකව අපිට පුළුවන් ලංකාව තුළටම මේක කාලයකින් ටිකක් අපිට කල් ගත. ඉතින් මේ දුරට කල් ගත වෙනවා. නමුත් මේක වඩාත් සාර්ථක ක්‍රමයක්. හොඳම ක්‍රමය තමයි අපි කියන්නේ මේ සමාන්තර පිහිටවීම, parallel deployment. මේකද මොකද කරන්නේ? පැරණි සහ නව පද්ධතිය යම් නිශ්චිත කාලයක් දෙකම පාවිච්චි කරනවා. මේක තමයි හොඳම ක්‍රමය. හැබැයි මේ කරන්න අපිට ටිකක් අමාරුයි. මොකද මේකට අපිට කාලය දෙගුණයක් වෙනවා, සම්පත් දෙගුණයක් ඕනේ. ඒ නිසා මේකදී අපිට කරන එක ප්‍රායෝගිකව අමාරුයි. හැබැයි සමහර පද්ධති අපි අනිවාර්යෙන් මෙහෙම කරනවා. විශේෂ බැංකු පද්ධතියක් ගත්තොත්, මූල්‍ය ශාස්ත්‍රය ගත්තොත් අපිට ටිකක් අවධානය වැඩි නිසා අපි පැරණි සහ නව වෙන පද්ධති දෙකම යම් කිසි කාලයක් දෙකම පාවිච්චිලා දෙකේම තියෙන විස්තර බලනවා මේ දෙක හරියට ක්‍රියාත්මක වෙනවද කියලා. ඊට පස්සේ කාලයක් ගියාට පස්සේ අපි පැරණි පද්ධතිය නවත්තලා අලුත් පද්ධතිය ක්‍රියාත්මක කරනවා. ඒ නිසා අපි පද්ධතියක් පිටවන්න මෙන්න මේ ක්‍රම හතර පාවිච්චිලා ක්‍රම හතරෙන් සුදුසු එකක් තෝරගන්නවා පද්ධතියේ තියෙන විස්තර සහ අවශ්‍යතාවය මත. පද්ධතිය නඩත්තු කිරීම. ඉතින් පද්ධතිය කාලයක් පාවිච්චි කරද්දී පද්ධතිය යම් ගැටලු ඇති වෙනවා. නේ? උදාහරණයක් වශයෙන් කිව්වොත් ඔයගොල්ලෝ හැමදාම දත් මදිනවානේ. කාලට සැරයක් කොණ්ඩේ කපනවානේ. නේද? අපි මේවා කරන්නේ අපේ පද්ධතිය හොඳින් තියාගන්න. අපි දවස් කිහිපයක් දත් මදින්න නැතුව හිටියොත් නේද? අපි අවුරුදු ගණනාවක් කොණ්ඩේ කපන්න නැතුව හිටියොත් මොකද වෙන්නේ? ගැටලුවක්නේ. ඒක නිසා අපිට මේ පද්ධතිය යම්කිසි කාලයක් පාවිච්චි කරද්දී අලුත් වැඩියා ගන්න සිද්ධ වෙනවා. සමහරට මේවා පාරිසරික හේතු, සමහරට මේවා තාක්ෂණික හේතු, සමහරට මේවා යම් ආකාරයක වෙනත් හේතුවක් වෙන්න පුළුවන්. නිසා පද්ධතියේ වෙනස් කිරීම හරි වැඩි දියුණු කිරීම හරි සිද්ධ කරන්න අවශ්‍ය වෙනවා. ඉතින් අපි ගත්තොත් පද්ධතිය නඩත්තු කරන්නේ ඇයි? පළවෙනි හේතුව පරිශීලක අවස්ථා වෙනස් වීම. කාලෙන් කාලට මිනිසුන්ගේ අවශ්‍යතා වෙනස් වෙනවා. නේද? ඔයගොල්ලෝ ගැන හිතන්නකෝ. දැන් ඔයගොල්ලෝ ඇඳුම් පැළඳුම් ගැන හිතන්න.
ඔයගොල්ලෝ නේ 1 2 3 පන්තිල ඇඳපෙන් දැන් අඳිනවද? දැන් අඳින්නේ නැහනේ. හොඳයි ඉස්කෝලේ පුටුව ගැන හිතන්නකෝ. ඉස්කෝලේ ඩෙස් එක ගැන හිතන්නකෝ. 1 2 3 පන්තිල හිටපු ඩෙස් එකක් දැන් දුන්නොත් වාඩින්න පුළුවන්ද? දනිස් අනිත් කෙනාගේ ඔළුවේ වදීනේ. එහෙමනම් දැන් පාච ඇයි අපේ අවශ්‍යතාව වෙනස් වෙලා. පරිසර අවස්ථා එසා කාලයෙන් කාලට අවශ්‍යතාව වෙනස් වෙනවා. එසා අපිට අනිවාර්යෙන් පද්ධතිය අලුත් වැඩියා කරන්න, වැඩි දියුණු කරන්න, වෙනස් කරන්න අවශ්‍ය වෙනවාමයි. තාක්ෂණික වෙනස්කම් නේද? දවුණු පාචන කම්පියුටර් දෙන මොකද්ද? Windows 10 බොහෝ විට. හැබැයි අවුරුදු කීපයක් තිබුණේ Windows 8, Windows 7. ෆෝන් එක ගැන හිතන්නකෝ. දැන් මොකද පාචනනේ? Android අලුත් එකක් නේ, ස්මාර්ට් ෆෝන් එකක්. අලුත් ෆෝන් එකක්. ස්ක්‍රීන් එක ලොකු එකක්. තාක්ෂණය වෙනස් වෙනවා. මේ තාක්ෂණික වෙනස්කම් වලට ගැලපෙන්න අපේ පද්ධතිය අපි අනිවාර්යෙන් වැඩි දියුණු කරන්න අවශ්‍ය වෙනවා. ඊට පස්සේ පද්ධතිය පාචයද්දී යම් කිසි ආකාරයක ගැටලු ඇති වෙනවා, අඩුපාඩු හම්බ වෙනවා. මෙන්න මේවත් නිවැරදි කරන්න අපි අනිවාර්යෙන් පද්ධතිය සංවර්ධනය කරන්න ඕනේ. ඉතින් අපිට දැන් ආශ්‍රයක් යන්නේ නඩත්තු කිරීමෙන් අර මුල් එකට. එහෙනම් අපි හඳුනා ගන්නවා අවශ්‍යතාවය. ඔන්න ආය සයිකල් එක කරගෙන. දැන් සයිකල් වලට තේරෙනවා. අවශ්‍යතාවය හඳුනාගත්තා, විසඳුම සැලසුම් කරා, කේත ලිව්වා, හරි වැරදි බැලුවා, පතේ පිටුවා, නඩත්තුට ආවා. ඔන්න කරගෙන. ඉතින් මේ පද්ධතිය පවතින තාක්කල්, මේ පද්ධතිය පාවිච්චි කරන තාක්කල් මේ සයිකල් එක, මේ පියවර ටික කැරකි තියෙනවා. හොඳයි. අපි දැන් කතා කරේ එක ලයිෆ් සයිකල් එකක් ගැන. නේ? පද්ධති සංවර්ධන ජීවන චක්‍රය පද්ධතියක් නිර්මාණය කරන්න විවිධාකාරයේ සංවර්ධන ආකෘති පාවිච්චි කරනවා. එකක් අපි කියනවා දියැලි ආකෘතිය කියලා. මේකේ ලොකු වෙනසක් නැහැ දියැලි ආකෘතියේදී. අපි කතා කරමු මේ පියවර 6ම දියැලක් වශයෙන් පහළට ගලා යනවා එක එක පහළට. දෙන අපි කියනවා පුනර්කරන වෘද්ධි ආකෘතිය කියලා. දියැලි ආකෘතිය waterfall model. පුනර්කරන වෘද්ධි ආකෘතිය iterative incremental model. තුන්වෙනි එක අපි කියනවා මූලාදර්ශ ආකෘති කියලා prototype model. අන්තිම එක අපි කියනවා සර්පිල ආකෘති කියලා spiral model. ඉතින් අපි මේවා ගැන පොඩ්ඩක් විස්තර විමසා බලමු. දියැලි ආකෘතිය. අර පියවර 6ම දියැලක් වගේ පහළට ගමන් කරනවා. මතකනේ පියවර 6. අවශ්‍යතාව හඳුනා ගැනීම, විසඳුම සැලසුම් කිරීම, විසඳුම කේතකරණය කිරීම, හරි වැරදි පරීක්ෂා කිරීම සහ නිදොස්කරණය, පද්ධතිය පිහිටවීම, නඩත්තු. මේක පහළට ගමන් කරනවා. දියැලි ආකෘතිය. මේකේ විශේෂ ලක්ෂණ. පෙර පියවරේ ප්‍රධානය තමයි ඊළඟ පියවරේ ආදානය බඩපත් වෙන්නේ. හැමතිස්සෙම එක එක පියවරදී වෙනස් වූ කාර්යයන් සිද්ධ කරනවා. පෙර පියවර ගමන් කිරීම ටිකක් අමාරුයි. ඒක අපහසු කාර්යයක්. ආපස්සට යන්න බෑ. අනිවාර්ය අපි ඉස්සරහට ගිහලා ආය අන්තිමට තමයි කරගිලා උඩට එන්නේ. මේකේ වාසි කිහිපයක් තියෙනවා. තේරුම් ගැනීම පහසුයි, කුඩා ව්‍යාපෘතිවලට වඩාත් සුදුසුයි, වියදම අඩුයි, නඩත්තු කිරීම පහසුයි. මේකේ අවාසි දෙක තුනක් තියෙනවා. හැමසෙම මේකේ සියලු අවශ්‍යතා ආරම්භයේදීම අවබෝධ කරගන්න ඕනේ. හැමසෙම පද්ධතිය ක්‍රියාත්මක වෙන්නේ අවසාන පියවරේදී. පෙර පියවරට යන්න අමාරුයි, වෙනස්කම් කරන්න අමාරුයි. ඒ නිසා මේ ව්‍යාපෘතිය අවසන් කරන්න ටිකක් වැඩි කාලයක් ගත වෙනවා. ඉතින් මේක ලයිෆ් සයිකල් එකටත් පොදුයි. ඉතින් ලයිෆ් සයිකල් මොඩල් එකම තමයි ලයිෆ් සයිකල් එකෙන් කරකැවෙන මොඩල් එකක්. මේක අපි කියනවා පියවරෙන් පියවර පහළට ගමන් කරන එකක්. හොඳයි දෙවෙනි එක පුනර්කරන වෘද්ධි ආකෘතිය. මේ බලන්න. අපි පටන් ගන්නෙ ආරම්භක සැලසුමෙන්. ආරම්භ සැලසුම ලබා ගත්තා. ඊට පස්සේ අපි යනවා සැලසුම් කිරීමට. සැලසුම් කිරීම මොකද? අවශ්‍යතා හඳුනා ගන්නවා. අවශ්‍යතාව අපි කියනවා විශ්ලේෂණය සහ සැලසුම් කිරීම. ඔන්න ක්‍රියාත්මක කරනවා. ක්‍රියාත්මක මේක පිළිටවන්න පුළුවන්. ආරම්භ සැලසුම ගත්තා, සැලසුම් කරා, අවශ්‍යතාව හඳුනාගත්තා, විශ්ලේෂණය සැලසුම් කරා, ක්‍රියාත්මක කරනවා. අපි සැලසුම් කරලා ක්‍රියාත්මක කරනවා. ඉතින් ක්‍රියාත්මක කිරීමේදී අපි කියන ඩිප්ලොයිමන්ට් පිළිටවනවා පදේ පිළ සමානට පස්සේ ටෙස්ට් කරනවා අපි. පද්ධතිය පිළිටවලා පද්ධතිය ක්‍රියාත්මක වෙද්දී අපි ටෙස්ට් කරනවා. ටෙස්ට් කළා ඇගීමක් කරනවා. අපි පරීක්ෂා කළා ඇගීමක් කරනවා. ඇගීම පස්සේ ආයෙත් කරනවා සැලසුමට. ඔන්න මේක අපි කර කරනවා. මේකේ පුංචි වාසි ටිකකුත් තියෙනවා. මේ බලන්න. අපි මේකම ඇඳලා පොඩ්ඩක් වෙනස් හැඩයකට. අපි මෙහෙම ඇඳලා මෙතනදී
ඔකට පේනවා. ඉතින් මේ පියවර ටිකම තමයි මෙතන ඇඳෙනවා. ආරම්භක සැලසුම් කරා, අවශ්‍යතා හඳුනාගත්තා, විශ්ලේෂණය සැලසුම් කිරීම කරා, ක්‍රියාත්මක කරා, පිහිටෙව්වා. ටෙස්ට් කරා, පරීක්ෂා කරා, ඇගීමට ලක් කරා. ඇගීමෙන් ආයසරයක් කරනවා සැලසුමකට. ඔන්න අපි මේක කර කියනවා. නේ? මේකෙදි එක එක පියවරේදී යම් ආකාරයක සංවර්ධනය මේ කර කියනවා. කාලයක් මේක ගමන් කරනවා යම්කිසි කාලයක් ඒ අවශ්‍යතා ටික සැපෙන්න එක. ඒ නිසා මේකේ පුංචි දෙයක් ඉගෙන ගත්තොත් පුරාණ කරන ක්‍රියාවලිය පද්ධතියේ මූලික අවශ්‍යතාවන් ආරම්භ කොට සම්පූර්ණ පද්ධතිය සකස් කරන තෙක් පද්ධතියේ වැඩි දියුණු කරන ලබන සංස්කරණ සකසම ඉදිරියට ගමන් කරයි. දියුණු කරන ඉස්සරහට යනවා. මේකේ මූලික අදහස වෙන්නේ පුංචි කෑලි හදා දියුණු කරන්න එකයි. ඉතින් අපි කතා කරපු ලයිෆ් සයිකල් එක සංවර්ධන ආකෘතිවල ටිකක් මේක සාර්ථකයි. මොකද ටික හදාගන්න. ඒතර යූසර් හැමතිස්සෙම පාවිච්චි කරපු එක හම්බ වෙනවා. ක්‍රියාකාරී පද්ධතියක් ඉක්මනින් සකස් කරන්න පුළුවන්. වෙනස්කම් කරන්න අඩුවෙන් වැය වෙන්නේ. දෝෂ හොයන්න නිදොස් කරන්න පහසුයි. මොකද පුංචි කොටස් නේ හැදෙන්නේ. නිසා වැඩේ ටිකක් පහසුයි. මේකේ පුංචි අවාසි ටිකකුත් තියෙනවා. සම්පත් වැඩි ප්‍රමාණය. පොඩ්ඩ හදන නිසා අපිට ටිකක් මේක කරදරයි වගේ තේරෙනවා. කුඩා ව්‍යාපෘතිවල වැඩක් නැහැ. පොඩි ව්‍යාපෘතිය නම් තියෙන්නේ එකම කොට පුංචි දෙයක්. ඒක ඉක්මනට හදලා ඉවර කරන්න පුළුවන්. ටිකක් ලොකු ව්‍යාපෘතිය මේක හොඳයි. හැබැයි ඉතින් මේකේ ලොකුම අවශ්‍ය මේ ව්‍යාපෘතිය ඉවර වෙන්නේ කවදද කියලා අපිට පස්සේ දැනගන්න පුළුවන් කමක් නැහැ. දින නියම කරන්න පුළුවන් කමක් නැහැ. මොකද හැමතිස්සෙම මේකේ දිනු කිරීම නිසා කාලය ගොඩක් ගත වෙන්න පුළුවන්. නේ? ඉතින් අපි කතා කරන මේ මූලාදර්ශ ආකෘතිය. පොඩ්ඩක් මේක කියවන්නකෝ. මූලාකෘති ආකෘතියේදී සංකල්පයක් හෝ ක්‍රියාවලියක් පරීක්ෂා කිරීම සඳහා අවශ්‍ය කරන ලබන නිෂ්පාදනයක්, සාම්පලයක් හෝ ආකෘතියක් නිර්මාණය කිරීම සිදු කරයි. මේ මූලාදර්ශකයේදී අපි වැඩසටහනේ පුංචි ආකෘතියක් හදලා, පුංචි සාම්පලයක් හදලා දෙනවා පාවිච්චි කරන්න පරිශීලකයන්ට. ඒගොල්ලෝ බලනවා මේක ඒගොල්ලන්ට ගැලපෙනවද කියලා. එහෙම ගැලපෙනවා නම් ඒක වැඩි දියුණු කරලා අපි හොඳට හදලා පස්සේ මේක දෙනවා. පද්ධති විශ්ලේෂණ පරිශීලකයන්ට නව නිර්මාණයක නිර්වත්තාවේ වැඩි දියුණු කිරීම සහ පරීක්ෂා කිරීම සඳහා මූලාකෘති නිර්මාණය කරයි. මූලාකෘතිකරණය යනු හස්තමය ක්‍රියාවලියක් හෝ ක්‍රියාත්මක පද්ධතියක් නොමැති අවස්ථාවලදී අවශ්‍යතා හඳුනා ගැනීමට උපයෝග කරගන්නා ආකර්ෂණීය ක්‍රමවේදයකි. මූලාකෘතිය බොහෝ විට සම්පූර්ණ පද්ධතියක් නොවන අතර එහි බොහෝ දේවල් නිර්මාණය කර නොමැතිය. මූලාකෘතියේ ඉලක්කය වන්නේ පද්ධතියේ සමස්ත ක්‍රියාකාරීත්වය පෙන්වා දීමයි. මේක සම්පූර්ණ එකක් නෙමෙයි. පුංචි අපි ආදර්ශයක් දෙන්නේ මේක අපි මූලික ක්‍රියාකාරණ ලැබෙනවා මෙහෙම තමයි වෙන්නේ කියලා. ඔක්කොම හොඳින්ම ක්‍රියාත්මක වෙන්නේ නැහැ. හැබැයි පස්සේ අපි කරන්නේ මොකද්ද? ඒ කොටස් ටික වැඩි දියුණු කරලා මේක පරිශීලකයාට සම්පූර්ණ වැඩසටහනක් වශයෙන් සකස් කරලා ලබා දෙනවා. සර්පිල ආකෘතිය. මේකේ පියවර 4යි අපි දකින්නේ. මුලින්ම කරන්නේ අරමුණු තීරණය කරගන්නවා. අපේ අරමුණු මොනවද? දෙවෙනි පියවර තමයි අපි අවදානම හඳුනාගෙන ඒවා විසඳීම සඳහා යම්කිසි ආකාරයක වැඩපිළිවෙලක් ගන්නවා. තුන්වෙනි පියවර වෙන්නේ අවශ්‍යතාවයට ගැළපෙන විදිහට සංවර්ධන කටයුතු සහ ඒවා පරීක්ෂා කිරීම. ඊළඟට මොකද කරන්නේ? ඊළඟ පුනර්කරණය සැලසුම් කරනවා. ඉතින් මේකත් පුනර්කරණ ආකෘතියක් තමයි යන්නේ. මුලින්ම අරමුණු තීරණය කරනවා, අවදානම හඳුනා ගන්නවා, ඒවා විසඳන්න අවශ්‍ය කරන ක්‍රියාමාර්ග ගන්නවා. ඊට පස්සේ කරන්නේ මොකද්ද? පද්ධති සංවර්ධනය කරනවා, මේක පරීක්ෂා කරනවා, මේක ක්‍රියාත්මක වෙනවා. ඊට පස්සේ අපි කරන්නේ ඊළඟ මේකත් යම්කිසි කාලයක් ගත වෙනවා. මේකේ විශේෂම දේ තමයි මේකෙදී අවදානම හඳුනා ගැනීම සඳහා ක්‍රියාත්මක අපේ රිස්ක් එක. අවදානම සඳහා කටයුතු කරන නිසා මේකෙදී අපි බොහෝ දේවල් කරනවා අවදානමත් එක්ක. ඉතින් අපි දැන් ගොඩක් දේවල් කතා කරා. මේ තියෙන්නේ මම කැමති පියවර 8කින් සමන්විත පද්ධති සංවර්ධන ජීවන චක්‍රය. අපි කතා කරේ පියවර 6ක්නේ. මම ඔයාලට කිව්වා පළවෙනි පාඩමේදී මේ සංවර්ධන ජීවන චක්‍රය පියවර 4ක් වෙන්න පුළුවන්, 5ක් වෙන්න පුළුවන්, 8ක් 9ක් වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ පේන්නේ පියවර 8කින් සමන්විත පද්ධති සංවර්ධන චක්‍රය. ඉතින් ඔයාලා උසස් පෙළට ඉගෙන ගනිත කරන්නේ පියවර 7ක් වගේ තියෙන චක්‍රයක්. ඉතින් මම මේකට කැමතියි. මේක නිකමට සටහන් කරලා තියාගන්න තමන්ගේ දැනුම සඳහා. නේ? ගැටලුව හඳුනා ගන්නවා, සක්්‍යතා අධ්‍යයනය කරනවා,
පද්ධතිය විශ්ලේෂණය කරනවා, පද්ධතිය සැලසුම් කරනවා, පද්ධතිය සංවර්ධනය කරනවා, හරි වැරදි පරීක්ෂා කරනවා, ක්‍රියාව යොදවනවා, නඩත්තු කරනවා. එහෙමනම් අපි අපේ පද්ධති සංවර්ධන ජීවන චක්‍රයේ පාඩම මෙතනින් අවසන් වෙනවා. මම හිතනවා ඔබ ගොඩාක් දේවල් මේකෙන් ඉගෙන ගන්න ඇති කියලා. ඉතින් මම කරුණාවෙන් ඉල්ලා සිටිනවා ඔයගොල්ලෝ මගේ iTree Education channel එකට subscribe කරන්න. ඒ වගේම මේ පාඩම ඔයගොල්ලෝ යාළුවෝ අතර share කරගන්න. ඒ අතරෙම like එකකුත් දාන්න. subscribe කරන channel එකට share කරන යාළුවෝ මිත්‍රයෝ අතරේ ඒ වගේ මේකට like එකක් දාන්න. ඒ වගේම ඔයගොල්ලන්ට පුළුවන් මගේ Google Classroom එකට එකතු වෙලා මේ හා සම්බන්ධ quiz වලට ප්‍රශ්න වලට උත්තර සපයලා දැනුම වැඩි දියුණු කරගන්න. ඉතින් ඔබ සැමට ස්තුතියි. සුබ දවසක්. මතක ඇතුව subscribe කරන්න, share කරන්න, like කරන්න. එහෙනම් අපි හම්බ වෙමු ඊළඟ පාඩමෙන්. සුබ